බයිබලයේ සඳහන් කරලා තිබෙන විදිහට මේ ලෝකේ දෙවියා තමයි සාතන්. මේ ලෝකේ මිනිසයන් নমස්කාර කරන්නේ මේ ලෝකේ මිනිසයන් තමන්ගේ අවශ්‍යතා සඳහා ගමන් කරමින් සිටින්නේ සාතන්ගේ පිටුපස. ලෝකේ මිනිසයන් දෙවියන් වහන්සේව හඳුනන්නේ නැහැ. ඒ වගේම ඔවුන් දෙවියන් වහන්සේව පිළිගන්නේ නැහැ. ඒ වගේම ඔවුන් දෙවියන් වහන්සේට යටහත් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට ලැබිය යුතු ගෞරවය ලබා දෙන්නෙත් නැහැ. ලෝකේ දෙවියා සාතන් බව සුද්ධ ලියවිල්ලේ සඳහන් වෙලා තිබෙනවා. ඔබට දකින්න පුළුවන්. මේ ලෝකේ මිනිසයන් নমස්කාර කරන්නේ සාතන්ට. ලෝකේ මිනිසයන් ඉෂ්ට කරමින් ඉන්නේ සාතන්ගේ කැමැත්ත. නමුත් අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වෙද්දී අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත උදෙසා ජීවත් වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ කැමැත්තට කැප වී සිටිනවා. නමුත් ලෝකේ මිනිසයන් සාතන්ගේ පිටුපස ගිහිල්ලා සාතන්ට ගෞරවය ලබා දෙමින් සිටිනවා. මේ සියලුම ලෝකේ රාජ්‍යයන් ගොඩනගන්න උපකාර කරන්නේ ඒ වගේම සියලුම ලෝකේ රාජ්‍යයන් ගොඩනගන්න බලය ලබා දෙන්නේ සාතන්. මනුෂ්‍ය පාලනයන් සහ දෙවියන් වහන්සේට විරුද්ධ පාලනයන් දෙවියන් වහන්සේට විරුද්ධ දේවල් ගොඩනගන්න සහාය දෙන්නේ සහ ඒ තැනට මිනිසයන්ව පොළඹවන්නේ සාතන්. ඔබට සුද්ධ ලියවිල්ල පුරා අතීතයේ ඉඳලම සිදු වී තිබෙන කාරණා දිහා බලද්දී ඔබට තේරෙයි සාතන් තමයි මුල ඉඳලම මිනිස්යාව දෙවියන් වහන්සේගෙන් ඉවතට ගෙනියන්න කටයුතු කළේ. මුලින්ම ඒදන් උයනේ, ඉන්පසුව නෝවගේ කාලේ මේ පොළව ජලගැල්මකින් විනාශ කරද්දී ඒක සිදු කරන්න හේතු වුණේ සාතන් විසින් මේ මිනිස්යන්ව පාපයට පොළඹවලා තිබුණා. ඒ වගේම වැටුණා වූ දේව දූතයන් මිනිස්යන් සමග සම්බන්ධ වෙලා දෙවියන් වහන්සේගේ සැලැස්මට පටහැනි ගොඩක් දේවල් ඒ කාලේ සිදු වෙලා තිබුණා. ඉන් පසුව බාබෙල් කොත ගොඩනගලා මිනිස්යන්ට තමන්ගේම රාජ්‍යයක් ගොඩනගාගෙන දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා මනුෂ්‍ය ශක්තියෙන් නැගිටින්න මිනිස්යාව පෙළඹෙව්වේ සාතන් විසින්. එතනින් පසුව විවිධ යුගවලදී අපි දකිනවා සාතන් විසින් මිනිස්යන්ව පොළඹවමින් මේ පොළවේ පාලනයන් දියත් කරපු විදිහ සහ මිනිස්යන්ව දෙවියන් වහන්සේගෙන් වෙන් කරන්න කටයුතු කරපු විදිහ. මේ ලෝකයේ පුරා දෙවියන් වහන්සේට নমස්කාර නොකරන දෙවියන් වහන්සේව නොහඳුනන සියලු දෙනා සාතන්ගේ පිටුපසින් යන බව ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් ඔවුන් ධර්මිෂ්ඨ විලාසයෙන් හෝ අධර්මිෂ්ඨ විලාසයෙන් හෝ යහපත් දේවල් කතා කරමින් උගන්වමින් හෝ ලෝකයට පේන යහපත් ක්‍රියාවලින් හෝ කුමන ආකාරයෙන් ඔවුන් හැසිරුණත්, ඔවුන් නිශ්චල තැම්පත් විදිහට හැසිරුණත්, ඔවුන් ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරුණත්, ඒක මිනිස්සෙගේ පිටත ස්වરૂපය දිහා බලලා අපිට කියන්න බෑ මෙයා දෙවියන් වහන්සේත් එක්ක දෙවියන් වහන්සේ කැමති දේ කරන කෙනෙක් කියලා. ඔහු දෙවියන් වහන්සේව පිළිගන්නේ නැත්තම්, ජේසුස් වහන්සේ මනුෂ්‍ය ස්වરૂපයෙන් පැමිණි බව පිළිගන්නේ නැති සියලු දෙනා සාතන්ගේ පසුපස යන බව ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඔවුන්ගේ දෙවියා තමයි සාතන්. ඉතින් මේ ලෝකය මේතා කාලයක් දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් එළියට ඇදගෙන සිටියේ සාතන් විසින්. මේ පොළවට සියලු පාපයන් එන පිණිස මිනිසයන්ව පෙළඹෙව්වේ දෙවියන් වහන්සේගේ සැලසුම් කඩ කරන පිණිස මිනිසයන්ගේ සිත් පෙළඹෙව්වේ සාතන්. ඉතින් දෙවියන් වහන්සේ මිනිසයව නිර්මාණය කළා, මිනිසයන්ට ස්වයං තීරණ ගැනීමේ හැකියාව දීලා සියලු දෙයින් ආශිර්වාද කළා. නමුත් සාතන් ඇවිල්ලා ඒ දෙවියන් වහන්සේ මැවූ මැවිල්ල වැරදියට භාවිතා කරන්න මිනිසයන්ව පොළඹවලා දෙවියන් වහන්සේගේ ආශිර්වාද වලින් මිනිසයාව වෙන් කළා. එයින් පසුව මිනිසයාට තමන්ගේ ශක්තියෙන් නැගිටලා මේ පොළවේ විවිධ දේවල් ගොඩනගා ගන්න සාතන් මිනිසයාට උගන්වමින් සිටියා. ඉතින් මිනිස්සුත් දෙවියන් වහන්සේට යටත් වෙන එක පැත්තක තියලා දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද කියන එක සෙවීම පැත්තක තියලා සාතන් අනුව බොහෝ මිනිසයන් යන්න පටන් ගත්තා. වර්තමානයේදීත් ඒ දේ එලෙසම තමයි. දෙවියන් වහන්සේ එපා කියපු දෙයක් යම් ස්ථානයක සිදු වෙලා තිබෙනවා නම් ඒ ස්ථානයේ පාලනය තිබෙන්නේ, ඒ ස්ථානය ගොඩනගලා තිබෙන්නේ සාතන් විසින් බව ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. පාපය
යම් නුවරකට ඇවිල්ලා තිබෙනවා නම් ඒ නුවර මෙතෙක් කල් පාලනය කරේ සාතන් බව ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. යම් රටකට ඒ රටේ දෙවියන් වහන්සේගේ සැලැස්ම සිදු වෙන්නේ නැත්නම් ඒ රට පාපයෙන් වෙලිලා තියෙනවා නම් ඒ වගේම යම් මිනිස්සෙක්ගේ ජීවිතයක් පාපයෙන් වෙලිලා දෙවියන් වහන්සේ එපා කියපු දේ ඔහු නිතර නිතර කරමින් සිටිනවා නම් ඔහුව පාලනය කරමින් හසුරුවමින් සිටින්නේ මේ ලෝකයේ දෙවියා වන සාතන් විසින් බව ඔබ හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. සමහර විට ඔවුන් සඵල වුණා වගේ පේන්න පුළුවන්. ඔවුන් සාර්ථකයි, ඔවුන් දියුණුයි, ඔවුන් උසස් වගේ පේන්න පුළුවන්. හැබැයි ඔවුන් දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා දෙවියන් වහන්සේ කියපු ශුද්ධ මාර්ගවල නොවේයි නම් හැසිරෙන්නේ. පාපය තුල නිරත වෙලා දෙවියන් වහන්සේ එපා කියපු අශුද්ධ දේ ඔවුන්ගේ ජීවිතවලට, ඔවුන්ගේ පවුල්වලට, ඔවුන්ගේ නගරවලට, ඔවුන්ගේ රටවල් වලට ඈඳගෙන තිබෙනවා නම් ඒ දෙවියන් වහන්සේ එපා කියූ පාපයන් වල ඔවුන් ගිලී සිටිනවා නම් ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඔවුන් කොච්චර ධනවත් වෙලා සිටියත්, ඔවුන් කොච්චර සඵලමත් වෙලා සිටියත්, ඔවුන් කොච්චර තාක්ෂණයෙන් දියුණු වෙලා සිටියත් ඔවුන්ව ඉහළ සිට හසුරුවමින් සිටින්නේ සාතන් විසින් බව ඔබ හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. ඉතින් මේ ලෝකය මෙතෙක් කාලයක් මේ දියුණු වුණු ශිෂ්ටාචාර තිබුණා. හැබැයි ඔවුන් දෙවියන් වහන්සේගෙන් වෙන්ව හිටියා නම් ඔවුන්ව හැසිරෙව්වේ සාතන් විසින්. ලෝකේ මේ වන විට විවිධ නගර, විවිධ රටවල් බොහෝ විනාශකාරී තත්වයකට මුහුණ දීලා තිබෙනවා. හැබැයි ඔබ හොඳින් තේරුම් ගන්න එම සියලු නගර මෙතෙක්කල් පාපේ ගිලිලා තිබුණා. ඒ සියලු රටවල් දෙවියන් වහන්සේගේ ශුද්ධ මාර්ග කෙලසලා එම ශුද්ධ ව්‍යවස්ථාවන් වලට පයින් ගහලා ඒවා වැඩක් නැහැ කියලා දෙවියන් වහන්සේ එපා කියපු පාපයන් වල නිරත වෙලා සිටියා. ඉතින් එවැනි නුවරවල් හැසිරෙව්වේ කවුද? දෙවියන් වහන්සේ විසින්ද සාතන් විසින්ද? සාතන් විසින් එම සියලු නගර, එම සියලු රටවල්, ඒ සියලු පාලනය මෙතෙක් කාලයක් දුරට හසුරුවලා තිබෙනවා. ඉතින් මේ පාලනය වර්තමානයේදී පමණක් නෙමෙයි අතීතයේ ඉඳලම එම සාතන්ගේ පාලනය දකින්න පුළුවන්. එදා ඊශ්‍රායල්වරු මිසරේ හිර වෙලා ඉද්දී පාරාවෝ කියන රජතුමාව පාලනය කරේ හැසිරෙව්වේ සාතන් විසින්. ඒ රාජ්‍ය පාලනය දෙවියන් වහන්සේගේ සෙනගට විරුද්ධව සිදු කරන පිණිස ඒ පාලනය දියත් කළේ සාතන් විසින්. දෙවියන් වහන්සේ ගේ සැලැස්මට පිටතින් යමෙක් යම් දෙයක් කරනවා නම් ඒ පාලනය තිබෙන්නේ සාතන්ගේ අතේ බව, ඒ ස්ථානය, ඒ පුද්ගලයාව හසුරුවමින් සිටින්නේ, ඒ පුද්ගලයාව ඒ රට රවටමින් සිටින්නේ සාතන් බව ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් සාතන් විසින් ගොඩනගපු නුවරවල්, සාතන් විසින් ගොඩනගපු රටවල්, ඒ වගේම සාතන් විසින් ගොඩනගපු සංස්කෘති, සාතන්ගේ පාලනය මේ ලෝකයේ දෙවියා විසින් ගොඩනගපු ආර්ථිකයට අද විශාල පහරක් එල්ල වෙලා තිබෙනවා. අද පාපයෙන් පූර්ණ වුණු නුවරවල් තමයි මේ වහලා දාලා තිබෙන්නේ. දැන් ඔබ හොඳින් බලන්න මේ ලෝකේ වහපු නගර මීට ඉහත සමාජ ශාලාවලින් පිරුණු රාත්‍රී සමාජ ශාලාවලින් රාත්‍රියේ විවිධ වැරදි දුෂ්චරිතවලට මූලස්ථානයක් උන නගර තමයි අද ප්‍රධාන විදිහට මේ වහලා දමලා විනාශයට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මේ නගර මෙච්චර කාලයක් අනසක පතුරවමින් පාලනය කළේ කවුද? මේ සියලු නගර හසුරුවමින් සිටියේ මිනිසයන්ව රවටමින් පාලනය කරමින් සිටියේ සාතන් විසින්. ඒ කියන්නේ මේ ලෝකයේ දෙවියා විසින්. හැබැයි අද එම නගර වහලා දාලා තිබෙනවා. දෙවියන් වහන්සේ විසින් අන්න ඒ සාතන් විසින් ගොඩනගපු රාජධානි වලට පහර දීලා තිබෙනවා. ඒ සාතන් විසින් දියත් කරපු පාලනය, සාතන් විසින් ගොඩනගපු ආර්ථිකය අද බිඳ වැටිලා තිබෙනවා. සාතන් විවිධ ස්වරූප වලින් මේ ලෝකයේ මිනිසයන්ගේ අවධානය Taman වෙතට ගන්න කටයුතු කළා. මිනිසයන්ව දෙවියන් වහන්සේ වෙතට හැරෙන එක නතර කරන්න විවිධ මාධ්‍ය වලින්, විවිධ ක්‍රම වලින් සාතන් එක එක මිනිසයව Taman වෙතට හරව ගන්න විවිධ උපක්‍රම භාවිතා කරලා තිබෙනවා. ඉතින් සමහරු වැරදි දේව නමස්කාර වලට ගිහිල්ලා තිබෙනවා. සමහරු මිත්‍යා දෘෂ්ටික නමස්කාර වලට ගිහිල්ලා තිබෙනවා. සමහර අය මේ ලෝකයේ තාක්ෂණයේ පසුපස ගමන් කරමින් ඉන්නවා. සමහරු අදේව වාදය පිළිගනිමින්, අදේව වාදය විශ්වාස කරමින්, එම දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරමින් මේ ලෝකයේ తాවකාලික සැපත සොයමින් සිටිනවා. තවත් පිරිසක් මේ ලෝකයේ තිබෙන ගෞරවය, බලය පිටුපස
ගමන් කරමින් සිටිනවා. මේ විවිධ මිනිස්යන්ව විවිධ මාර්ගවලින් දෙවියන් වහන්සේගෙන් ඉවතට මෙච්චර කාලයක් යොමු කරගෙන සිටියේ සාතන්. ඒ එක් එක් මාර්ගවලදී සාතන්ම ඒ මිනිස්යන්ට විවිධ తాවකාලික ආශිර්වාද මේ පොළවේ සමහර ආශිර්වාද අත්දකින්න සැලැස්සුවා. ඉතින් සාතන් ජේසුස් වහන්සේට කිව්වා ඔබ මට නමස්කාර කරනවා නම් මම මේ පොළවේ සියලු රාජ්‍ය බලය ඔබට ලබා දෙන්නම් කියලා ජේසුස් වහන්සේට කිව්වා. හැබැයි ජේසුස් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. ජේසුස් වහන්සේ මොකද කිව්වේ? එකම සැබෑ වූ ਸਰව බලධාරී දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන්න කියලා ව්‍යවස්ථාවේ লীලා තිබෙනවා. ඒ අනුව මම දෙවියන් වහන්සේට පමණයි නමස්කාර කරන්නේ, නුඹට නමස්කාර කරන්නේ නැහැ කියලා සාතන්ට කිව්වා. හැබැයි ජේසුස් වහන්සේ සාතන්ගේ පාලනය ප්‍රතික්ෂේප කළත් බොහෝ මිනිසයන් සාතන් දෙන తాවකාලික සැපතට ආස වෙලා ඒ මාර්ගවල ගමන් කරමින් සිටිනවා. සාතන් හැම කාලෙකම මිනිස්යාව මෙන්න මේ දෙවියන් වහන්සේ දෙන සදාකාලික ආශිර්වාද වලින් වෙන් කරලා තිබුණා. ඉතින් සාතන් විසින් తాවකාලිකව ආශිර්වාද කරපු නගර රටවල් අද වැටිලා තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ ශක්තියෙන් නැගී සිටින්න බැරි වෙලා තිබෙනවා. ඔවුන් එක එක අවස්ථාවල කිව්වා අපි එකට එකතු වෙලා නැගී සිටිමු, මේ ක්‍රමවලින් අපි විසඳුම් හොයාගන්නමු කියලා කිව්වත් අද වෙනකනුත් මේ ඇති වෙලා තිබෙන ව්‍යසනවලට පිළිතුරු හොයාගන්න බැරි වෙලා තිබෙනවා. ඉතින් ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි දැන් මේ කවුද පහර දීලා තිබෙන්නේ, කාටද පහර ලැබිලා තිබෙන්නේ. මෙවැනි දෙයක් සිදු වුණා ඊජිප්තුවේදී. එදා ඊශ්‍රායල්වරු ඊජිප්තුවේ හිර වෙලා හිටපු කාලේ දෙවියන් වහන්සේ විසින් පාරාවෝ විසින් නමස්කාර කරමින් හිටපු සියලු දෙවිවරුන්ට පහර දුන්නා. දෙවියන් වහන්සේගේ සෙනග එම ස්ථානයෙන් දෙවියන් වහන්සේ විසින් වෙන් කරගනු ලැබුවා. හැබැයි මිසරය මෙච්චර කාලයක් දෙවිවරු කියලා හිතාගෙන හිටපු සියලු දෙනාට පහර ලැබුණා. ඒ කාලේ මිසරවරු විවිධ තමන්ගේ විවිධ ශේෂ්ත්‍රවලට අදාළව විවිධ දේව නමස්කාරවල නිරත වෙලා සිටියා. දෙවියන් වහන්සේ පීඩා 10කින් අන්න ඒ එක් එක් දෙවි කෙනාගේ ප්‍රතිරූපයට පහර දුන්නා. ඒ වගේම එතනින් පසුව පැමුණුණු සියලු කාලවලදී දෙවියන් වහන්සේ මේ පොළවට පහර දුන්න සියලු අවස්ථාවලදී මිනිසයන් විසින් අදාගෙන හිටපු වැරදි නමස්කාර සහ වැරදි දෙවිවරුන්ගේ ස්වරූපවලට මිනිසයා විසින් නමස්කාර කරපු මාර්ගවලට තමයි පහර දුන්නේ. එලියාගේ කාලේ මිනිස්සු හිතාගෙන හිටියා බාල් කියන දේවතාව තමයි අපි නමස්කාර කළ යුතු තැනැත්තා කියලා. ඉතින් බාල් දේවතාවගේ ප්‍රොපේතවරු සිටියා. ඉතින් ඒ ප්‍රොපේතවරු බාල් දේවතාවගේ උපකාරයෙන් විවිධ හාස්කම් කරා. පොළවට ගිනි බස්සලා දවන පූජාවන් දැල්ලුවා. හැබැයි එලියා ගිහිල්ලා ඊශ්‍රායලරුන්ට කතා කරලා කිව්වා දැන් දෙවියන් වහන්සේ නුඹලට කියන ඒ කාලෙත් මේ වගේම විශාල නියඟයකින් දෙවියන් වහන්සේ පහර දීලා තිබුණා. ඒ නියඟේ නතර කරන්න බාල් දේවතාවට බාල් පූජකවරු කොච්චර යාඥා කළත් ඒ නියඟේ නතර කරගන්න පුළුවන් උනේ නැහැ. ඒ වෙලාවේ එලියා ඇවිල්ලා කිව්වා මේ නියඟය උඹලගේ පූජකවරුන්ට නතර කරන්න බෑ. මේක දෙවියන් වහන්සේ විසින් එවපු ව්‍යසනයක්. දෙවියන් වහන්සේ විසින් දුන්න දඬුවමක්. දැන් උඹලා බාල් කියන කෙනා ස්වාමින් වහන්සේ නම් අන්න උගේ පස්සෙන් යන්න අවශ්‍යයි. නමුත් දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ නම් නුඹලා බාල් පූජකවරුන් අතහැරලා දෙවියන් වහන්සේගේ මාර්ගවලට හැරෙන්න අවශ්‍යයි කියලා එලියා කිව්වා. ඒ එලියා එදා කරපු පූජාව ගැන ඔබට බයිබලයේ බලන්න පුළුවන්. එලියා කිව්වා දැන් උඹලා කියන විදියට බාල්ගේ දෙවිවරුන්ට කියලා පුළුවන් නම් මෙන්න මේ දවන පූජාව අහසින් ගිනි බස්වල දවලා පෙන්වන්න අවශ්‍යයි. දැන් මම දෙවියන් වහන්සේට කියලා මේ දවන පූජාව ස්වර්ගෙන් ගිනියවලා මේ පූජාව දවලා පෙන්වනවා. දැන් උඹලාට පුළුවන් නම් ඒ දේ කරන්න අවශ්‍යයි කියලා බාල් පූජකවරුන්ට එලියා අභියෝග කළා. ඉතින් ඒ වෙලාවේ බාල් පූජකවරු ඒ දවස මුළුල්ලෙම ඉර බැහැලා යන වෙලාව වෙනකම්ම විවිධ චාරිත්‍ර අනුගමනය කරමින් බාල් දේවතාවට යාඥා කරමින් තමන්ගේ ශරීර කපා ගනිමින් විවිධ වත්පිළිවෙත් කරමින් මේ දවන පූජාව දවන්න උත්සාහ කළා. හැබැයි ඔවුන්ට ඒක කරගන්න බැරි වුණා. නමුත් එලියා දෙවියන් වහන්සේ කියපු විදිහට පැමුණුණු බව පෙන්වන පිණිස එම දවන පූජාව ස්වර්ගින් ගිනි බස්වලා දවලා පෙන්නුවා. ඒ දවසේ බාල් පූජකවරුන්ට තමන්ගේ දෙවියන්ගෙන් පිළිතුරු ලැබුණේ නැහැ. හැබැයි ඔවුන් එදා දවසේ එච්චර වෙහෙසුනේ ඔවුන්ට ඊට පෙර පිළිතුරු ලැබිලා තිබුණු නිසා. ඊට පෙර බාල් දේවතාවට නමස්කාර කරපු ඒ පූජකවරුන්ට විවිධ හාස්කම් සිදු වෙලා තිබුණා. ඊට පෙර දවන පූජා
ඔවුන් දවලා තිබුණා. විවිධ අනාවැකි දීලා තිබුණා. විවිධ හාස්කම් මිනිස්යන්ගේ ඇස් ඉදිරිපිට කරලා තිබුණා. අතීතයේ එවැනි දේවල් කරලා තිබුණා. හැබැයි දෙවියන් වහන්සේ පහර දෙන අවස්ථාවේ ඒ එක පූජකවරයෙක්ටවත් බාල් දේවට නමස්කාර කරලා මේ ලෝකයේ දෙවිවරුන්ට නමස්කාර කරපු කිසි කෙනෙක්ට එම මාර්ගවලින් පිළිතුරු ලබා ගන්න බැරි වුණා. ඒකම තමයි එදා මිසරෙදි සිදු වුණේ. පාරාවෝ විවිධ ක්‍රමවලින් තමන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරපු එක එක ශාස්ත්‍රවන්තයන් ලවා ඒ දෙවියන් වහන්සේ කරපු පීඩාවට පිළිතුරු දෙන්න පටන් ගත්තා. නමුත් දෙවියන් වහන්සේ අවසානයේ පෙන්නවා දෙවියන් වහන්සේ එවන පීඩාවලදී එම මිසරේ නමස්කාර කරපු කිසිම දෙවි කෙනෙක්ගේ පිහිට නුඹලට ලැබෙන්නේ නැති බව දෙවියන් වහන්සේ සනාථ කරලා පෙන්නවා. ඒ දේම එලියාගේ කාලෙත් දෙවියන් වහන්සේ කරලා පෙන්නවා. හැබැයි ඊට ඉහත ඔවුන්ට අත්දැකීම් තිබුණා. බාල් දේවතාවට නමස්කාර කළා බාල්ගෙන් විවිධ හාස්කම් කරගන්න අත්දැකීම් ඔවුන්ට තිබුණා. ඒ වගේම මිසරේ ශාස්ත්‍රවන්තයන්ට අත්දැකීම් තිබුණා. ඔවුන්ගේ විවිධ දෙවිවරුන්ට නමස්කාර කරලා ඒ එක එක දෙවිවරුන්ගෙන් හාස්කම් සිදු කරගත හැකි බවට ඔවුන්ට අත්දැකීම් අතීතයේ තිබුණා. ඉතින් ඒ අත්දැකීම් මත තමයි ඔවුන් බැලුවේ මේ සැරෙත් මේක කරලා බලන්න පුළුවන්ද කියලා. මේ සැරෙත් බැලුවා ඔවුන් මිසරේ හිටපු එක එක දෙවිවරුන්ට නමස්කාර කරපු ශාස්ත්‍රවන්තයෝ බැලුවා අපිට කලින් එහෙම අත්දැකීම් තියෙනවා මේ දෙවිවරු හාස්කම් කරලා තිබෙනවා මේ දෙවිවරු විවිධ පීඩාවලින් අපිව ආරක්ෂා කරලා තියෙනවා ඝන අන්ධකාරයෙන් ආරක්ෂා කරලා තියෙනවා මේ එක එක සතුන්ගේ උවදුරු වලින් අපිව ආරක්ෂා කරලා තිබෙනවා විවිධ ස්වභාවික විපත් වලින් අපිව ආරක්ෂා කරලා තිබෙනවා. හැබැයි දෙවියන් වහන්සේ පහර දෙන වෙලාවේ ඒ කිසිම දෙවියෙක්ට මිසරය ආරක්ෂා කරන්න බැරි වුණා. ඒ වගේම තමයි එදා එලියාගේ කාලේ දෙවියන් වහන්සේ විසින් නියඟයක් එවලා දෙවියන් වහන්සේ විසින් දඬුවම ඊශ්‍රායල් වරුන්ට දෙවියන් වහන්සේගේ සෙනගට දඬුවම නියම කරලා තිබුණු කාලයේදී කිසිම බාල් පූජකවරයෙක්ට බැරි වුණා තමන්ගේ අතීත අත්දැකීම් අනුව පිළිතුරු ලබා දෙන්න. ඒ වගේම තමයි වර්තමාන කාලෙදිත්. දැන් වර්තමානයේදීත් බොහෝ අයට අතීත අත්දැකීම් තියෙනවා. මේ විදියට කරලා විවිධ දෙවිවරුන්ට නමස්කාර කරලා ඒ එක එක ස්ථානවල ප්‍රතිඵල ලබාගත්ත විවිධ අත්දැකීම් තියෙනවා. සමහර අයට විවිධ ගස් ගල් වලට නමස්කාර කරලා සමහර දෙවිවරු ගාවට ගිහිල්ලා ඒ එක එක දෙවිවරුන්ට පුද පූජා කරලා අතීතයේ වුන් සාර්ථක වුණ ඒ ප්‍රතිඵල ලබාගත් අවස්ථාවල අත්දැකීම් වුන්ට තිබෙනවා. හැබැයි මේ අවස්ථාවේ දෙවියන් වහන්සේ මේ දඬුවම ලෝකයටම එවලා තියෙන අවස්ථාවේ ඒ කිසි කෙනෙක්ට තමන්ගේ අතීත අත්දැකීම් නැවත මේ කාලේ ක්‍රියාත්මක කරගන්න බැරුව ඉන්නවා. ඉතින් කිසි කෙනෙක් මොන දේ කළත් විවිධ ආගම්වල අපි දකිනවා විවිධ ආගම්වල ඒ චාරිත්‍ර අනුව මේ කාලේ විවිධ පිළිවෙත් වුන් කරලා බලනවා. සමහරු එක දිගටම එක එක දේවල් කියලා එක එක දේවල් කරලා බලනවා. සමහරු එක දිගටම පූජා ඔප්පු කර බලනවා මේකෙන් මිදෙන්න පුළුවන්ද. ඒත් ඔවුන්ට මිදෙන්න බෑ. ඒ වගේම තමයි සාතන් විසින් දැන් විවිධ දෙවිවරුන්ට නමස්කාර කරන්න මිනිස්යව සැලැස්සුවා වගේම මිනිස්යාගේම ශක්තිය කෙරෙහි විශ්වාස කරන්නත් සාතන් මිනිස්යව රවට්ටලා තිබෙනවා. ඉතින් මිනිස්යන්ගේ තාක්ෂණය, වෛද්‍ය තාක්ෂණය මෙවැනි දේවල් දෙස බලාගෙන ඉන්නත් සාතන් මිනිස්යව පොළඹවලා තිබෙනවා. ඇත්තටම දෙවිවරු කියලා පෙනී සිටින විවිධ අශුද්ධ ආත්මවලට නමස්කාර කරනවා වගේම ලෝකේ තාක්ෂණයට, ලෝකේ වෛද්‍ය තාක්ෂණයට, ලෝකේ තිබෙන ප්‍රඥාවට නමස්කාර කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඔවුනුත් Taman දන්න ප්‍රමාණ වලින් එක එක දේවල් කරලා බලන ඒ ක්‍රම වලින් මේකට පිළිතුරක් ලබා ගන්න පුළුවන්ද කියලා. දැන් වෛද්‍යවරු උත්සාහ කරලා බලනවා මොනවා හරි ප්‍රතිකාරයක් මේකට හොයාගන්න පුළුවන්ද කියලා. විවිධ අය විවිධ දැන් ලංකාවේදීත් අපි දකිනවා දැන් මිනිස්සු පවා සමහර අයව දේවත්වයෙන් සලකනවා මේ කාලේ. මේ වෛද්‍යවරු මේ ආරක්ෂක අංශවල සිටින අය ඔවුන් දේවත්වයෙන් සලකනවා. ඒකට හේතුව ඔවුන් සිටුවා මුල් කාලේ මොවුන්ට මේ පැමිණෙන වසංගතයෙන් අපේ රට සහ ලෝකය ගලව ගන්න මේ වෛද්‍යවරුන්ට පුළුවන් වෙයි කියලා හිතුවා. හැබැයි කිසිම වෛද්‍යවරයෙක්ට මේ දක්වා මේකට ප්‍රතිකාරයක් සොයාගන්න බැරුව ඉන්නවා. ඉතින් ලෝකයේ අනෙකුත් යුරෝපා රටවල් ඒ වගේම ඇමරිකාව මේකට මිනිස්යන්ව සිරකලා තැබීම පවා දැන් මේ කාලේ අතහැරලා දමලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මුල් කාලේ කිව්වා මේක මාසයක් දෙකක් තිබිලා මාස දෙක තුනකින් මේක පහ වෙලා යයි. නමුත් ඔවුන් තමුන්ගේ අපේක්ෂාවන් දැන් අතහැරලා ඉන්නවා. ඔවුන් කියනවා මේක ලේසියෙන් ඉවර කරගන්න වෙන්නේ නැහැ. මාස 7-8ක් අඩු ගානේ අවුරුද්දක්වත් අපිට යයි මේ ව්‍යසනයෙන් ගොඩ එන්න කියලා ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ
නායකයා පහුගිය දවසක ප්‍රකාශ කළා. ඒ වගේම සමහර යුරෝපීය රටවල් මේ රෝගය පැතිර යාම වළැක්වීම අතහැරලා දාලා තිබෙනවා. ඔවුන්ට මේක කරගන්න බෑ. ඔවුන් මෙච්චරකල් බලාපොරොත්තු වුණා වෛද්‍යවරුන්ට පුළුවන් වෙයි මේක කරන්න. අපේ තාක්ෂණයට මේකෙන් ජය ගන්න පුළුවන් වෙයි. අපිට පුළුවන් වෙයි කොහොම හරි ක්‍රමයකින් මේකෙන් ඔලුව උස්සන්න කියලා තමන් විසින් විශ්වාස කරගෙන හිටපු විවිධ දේවල් වලට ඔවුන් අවධානය දීගෙන සිටියා. නමුත් දැන් ඔවුන්ට පැහැදිලි වෙලා තිබෙනවා මේ එක ක්‍රමයකින්වත් මේවට පිළිතුරු ලබා ගන්න බැරි බව. ඒ නිසා ඔවුන් තමුන්ගේ මෙච්චරකල් කරගෙන ආපු දේවල් ගැන තියාගෙන හිටපු විශ්වාසය ඔවුන් තුල paludu වෙමින් සිටිනවා. දෙවියන් වහන්සේ පහර දෙනකොට එදත් සාතන්ගේ කිසිම ක්‍රමයකට පිළිතුරු ලබා දෙන්න බැරි වුණා. සාතන්ගේ කිසිම දෙවියෙක්ට ලෝකයේ කිසිම ක්‍රමයකට ලෝකයට নমස්කාර කරන කිසිම පූජකවරයෙක්ට පිළිතුරු ලබා දෙන්න බැරි වුණා. ඒකම අදත් සිදු වෙමින් තිබෙනවා. අපි පහුගිය කාලයේ පුරාම ඔබට පැහැදිලි කළා දෙවියන් වහන්සේ තමයි මේ පීඩාව එවලා තිබෙන්නේ. දෙවියන් වහන්සේ තමයි දඬුවම දීලා තිබෙන්නේ. දෙවියන් වහන්සේගේම අය දෙවියන් වහන්සේගේ පනත් කඩ කරලා වංචා සිතින් දෙවියන් වහන්සේගේ නිවතට ගිහිල්ලා Taman කැමති මාර්ගවල ගමන් කරමින් ඉන්නවා. දෙවියන් වහන්සේගේ විනිශ්චයක් ඔවුන්ට පැමිණලා තිබෙනවා. අවසාන විනිශ්චය නොවේයි. නමුත් එක විනිශ්චයක් එම ජාතීන් වෙතට පැමිණලා තිබෙනවා. දෙවියන් වහන්සේගෙන් ගැලවීම ලබලා එම මාර්ග ශුද්ධ මාර්ග ඉගෙනගෙන දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබුව නමුත් පසුව ගිහිල්ලා සාතන්ගේ පාපයත් එක්ක මිශ්‍ර වුණ නුවරවල් අද වහලා දාලා ඔවුන්ට ඔළුව උස්ස ගන්න බැරි තැනකට දෙවියන් වහන්සේ ඔවුන්ට පහර දීලා තිබෙනවා. ඉතින් දෙවියන් වහන්සේ පහර දෙද්දී ලෝකයේ කිසිම ක්‍රමයකට පිළිතුරු නැති වෙනවා. ඒක තමයි හැටි. ඒක එදා ඉඳලම මිසරෙදි සිදු වුණා, එලියාගේ කාලේ සිදු වුණා, වර්තමානයේ මේ ලෝකයටත් සිදු වෙලා තිබෙනවා. ඉතින් විවිධ අය විවිධ දේවල් දේවත්වයෙන් සැලකුවා. දැන් ක්‍රිස්තියානි සභාව තුලත් එහෙමයි. එක එක අය කිව්වා මේක දෙවියන් වහන්සේගෙන් නෙමෙයි කියලා එක එක අය යාඥා කරලා බැලුවා. සමහරු සාතන්ගේ බලය බිඳලා බැලුවා. සමහරු අකණ්ඩව යාඥා කරලා බැලුවා. සමහර අය निराහාරව යාඥා කරලා බැලුවා. සමහර අය වචනේ බලයෙන් මේකට මේ වෛරසයට තර්ජනය කරමින් සිටියා. දැන් මේ වෛරසයේ බලය බිඳිනවා කියලා ඇදහිල්ලෙන් ප්‍රකාශන නිකුත් කරමින් හිටියා. එක එක අය එක එක ක්‍රම අත්හදා බැලුවා. හැබැයි අද වෙනතුරු ඒ කිසිම ක්‍රමයක් සාර්ථක වෙලා නැහැ. ඒ ඔවුන් බලාපොරොත්තු වුණ ඔවුන් විසින් අදහගෙන හිටපු ක්‍රම සියල්ල අසාර්ථක බව දෙවියන් වහන්සේ මේ වනකොට පැහැදිලි කරලා තිබෙනවා. ඔවුනුත් ක්‍රිස්තියානි සභාවේ බොහෝ දෙනෙක්මත් নমස්කාර කරමින් සිටියේ කාටද කියන එක ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි දැන්. බොහෝ දෙනා මේක නතර කරන්න බොහෝ උපක්‍රම භාවිතා කරමින් සිටියා. අපි ජේසුස් වහන්සේගේ ලේවල බලයෙන් සාතන්ගේ බලය කඩනවා. මේ ඇවිල්ලා තිබෙන්නේ සාතන්ගේ එක අන්ධකාර ආත්මයක්. ඒක නිසා අපි දැන් මේ කොරෝනා කියලා කියන්නේ අශුද්ධ ආත්මයක්. ඒක නිසා අපි මේ අශුද්ධ ආත්මේ බලය කඩමු කියලා බොහෝ දෙනෙක් ඒකට විරුද්ධව යාඥා කරමින් සිටියා. හැබැයි ඔවුන්ට කඩා ගන්න පුළුවන් වුණ බලයකුත් නැහැ. ඔවුන්ට මැඩපවත්වන්න පුළුවන් වුණ අශුද්ධ ආත්මෙකුත් නැහැ. වෛරසය මේ පීඩාව ලෝකයේ පුරා වේගයෙන් දරුණු ලෙස වැඩියෙන් ප්‍රචාරණය වෙන්න පටන්ගෙන තිබෙනවා. ඉතින් ඔවුන් යාඥා කළා බැරිම තැන දැන් ඔවුන්ට පිළිතුරු නැහැ. හරියට එදා බාල් පූජකවරු දවස මුළුල්ලෙම තමන්ගේ ශරීර කපාගෙන निराහාරව ඉඳගෙන පිළිවෙත් ඔප්පු කර යාඥාවෙන් බාල්ගෙන් උපකාර ඉල්ලුවා. හැබැයි ලැබුණේ නැහැ. ඉතින් හැබැයි ඔවුන් හිතාගෙන හිටියා ඔවුන් මිනිස්යන්ට උගන්වලත් තිබුණා බාල් තමයි ස්වාමින් වහන්සේ. එලියා ඇවිල්ලා කිව්වා උඹලා নমස්කාර කරන ක්‍රමය නොවේ. උඹලා කතා කරන දෙවියන් නොවේ ඇත්ත ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ මාර්ග සුද්ධයි. උන්වහන්සේගේ මාර්ග පවිත්‍රයි. ඒ දෙවියන් වහන්සේ කවුද කියලා මම නුඹලට පෙන්වන්නම් කියලා එලියා ඇවිල්ලා කිව්වා උඹලට මේක කරන්න බෑ. උඹලට මේ දවන පූජාව උඹලගේ ක්‍රම වලින් දවන්න බෑ කියලා එලියා ඇවිල්ලා බාල් පූජකවරුන්ට අභියෝග කළා. ඒ වගේම අපි ඔබට පහුගිය කාලේ කිව්වා ඔබගේ කිසිම යාඥාවකින් මේ වෛරසය නතර කරන්න බෑ. කිසිම සභාවක ඉන්න හොඳම පාස්ටර්ස්ලා දින ගණන් निराහාරව යාඥා කළත් මේ වෛරසය නතර කරන්න බෑ. මේක දෙවියන් වහන්සේ කෙරෙන් ඇවිල්ලා තිබෙන විනිශ්චයක්. දෙවියන් වහන්සේ පීඩාවක් කිව්වට පස්සේ ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත විමසන්නේ නැතුව අපි කොච්චර ඒ වෙනුවෙන් පූජාවල් ඔප්පු කරත් කොච්චර යාඥා කරත් තේරුමක් නොවන බව ඔබ හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. ඉතින් පහර ලැබිලා තිබෙන්නේ කාටද කියන එක ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. වර්තමානයේදී
සාතන්ට සහ උගේ දූතයන්ට දෙවියන් වහන්සේ කරන සැලැස්ම මොකක්ද කියලාවත් තේරුම් ගන්න බැරුව සිටිනවා. ඒ වගේම සාතන් විසින් මෙච්චර කාලයක් ගොඩනගපු සීලුම දේවල් වලට පහර වැදිලා තිබෙනවා. සාතන් විසින් මෙච්චර කාලයක් මිනිස්යන්ව රවටමින් අරගෙන ගියපු සියලු මාර්ගවල ඌට තවදුරටත් මිනිස්යන්ව රැගෙන යන්න බැරි තැනකට උගේ බලය පහතට වැටලා තිබෙනවා. මෙච්චර කල් දැන් බලන්න මිනිස්සු මෙච්චර කල් විශ්වාස කරගෙන හිටපු දේවල්. ඒ සියලු දේවල් කෙරෙහි විශ්වාසය වර්තමානයේ බිඳ වැටලා තිබෙනවා. දැන් වෛද්‍ය තාක්ෂණය ගැන ඉතා උසස් විදිහට තමයි මිනිස්සු හිතාගෙන හිටියේ. හැබැයි අද මොකද්ද වෛද්‍ය තාක්ෂණය ගැන අපිට හිතන්න තිබෙන්නේ? ලෝකේ මිනිස්සු ඒක දකින්නේ කොහොමද? මේ කුඩා වෛරසයකටවත් අඩු ගානේ ප්‍රතිකාරයක් හොයාගන්න බෑ. තාක්ෂණය කොච්චර දියුණු වුණත් දෙවියන් වහන්සේ එවන දෙයට ඔවුන්ට හැප්පෙන්න බැරි බව ඔවුන් තේරුම් ගන්න තිබෙනවා. ඒ වගේම ලෝකේ විවිධ දෙවිවරු හිටියා. විවිධ පූජාවල් ඔප්පු කරපු විවිධ ස්ථානවල ගස්වල ගල්වල තැන් තැන්වල දේවාල හදාගෙන නමස්කාර කරපු විවිධ පූජා බාරගත්ත විවිධ දෙවිවරු සිටියා. දැන් ඒ දෙවිවරුන්ට කරපු කිසිම කන්නලව්වකට මේ දක්වා පිළිතුරු ලැබිලා නැහැ. ඒ වගේම මිනිස්සු තමන්ගේ ශක්තිය, තමන්ගේ නුවණ, තමන්ගේ බලය, තමන්ගේ යුද බලය ගැන හිතාගෙන හිටියා. නමුත් ඒ කිසිම තමන් විසින් ගොඩනගාගත්ත රැකවරණයකට මේ වෙලාවේ උන්ට පිළිතුරු දී ගන්න බැරුව ඉන්නවා. මිනිස්යන් විසින් විවිධ ආර්ථික ක්‍රම සැලසුම් මූල්‍ය ක්‍රම මේ ලෝකේ ගොඩනගලා තිබුණා. හැබැයි එම කිසිම ක්‍රමයකට වර්තමාන ආර්ථික බිඳ වැටීමට පිළිතුරු දෙන්න බැරි වෙලා තිබෙනවා. ඉතින් කුමක්ද සිදු වෙලා තිබෙන්නේ? සාතන් මෙච්චර කාලයක් මිනිස්යන්ව රවටමින් දේවත්වය කියලා මිනිස්යන්ව රැවට්ටපු විවිධ දේවල්, මිනිස්යන්ගේ විශ්වාසය ගොඩනගලා තිබුණු විවිධ දෙවිවරුන්ට මේ කාලේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් පහර දීලා තිබෙනවා. සමහර පිරිසක් ඇත්තටම අශුද්ධ ආත්ම වලට නමස්කාර කරමින් ඔවුන් සමග සම්බන්ධ වෙමින් හිටියා. තවත් පිරිසක් තම ශක්තිය දේවත්වයෙන් සලකගෙන ඒකට නමස්කාර කරමින් හිටියා. ක්‍රිස්තියානි සභාවේ සමහර අය වචනේ බලය දේවත්වයෙන් සලකමින් වචනේ බලයට නමස්කාර කරමින් හිටියා. තවත් අය තමන්ගේ ඇදහිල්ල, තමන්ගේ ධනාත්මක චින්තනය ගැන එය දේවත්වයෙන් සලකමින් ඒකට නමස්කාර කරමින් හිටියා. ඒ දේවල් මිනිස්යන්ටත් උගන්වමින් සිටියා. හැබැයි අදත් සමහර අය දෙවියන් වහන්සේට නමස්කාර කරපු සමහර අය ලෝකයේ විවිධ මිනිස්යන්ට නමස්කාර කරමින් සිටිනවා. පෞගිය කාලේ අපි දැක්කා දෙවියන් වහන්සේට නමස්කාර කරමින් ගීතිකා ලියපු සමහර අය අද ලෝකයේ මිනිස්යන්ව ගෞරවයට පත් කරන්න ගීත ලියමින් ඉන්නවා. ඔවුන් මෙච්චර කාලයක් දෙවියන් වහන්සේට නමස්කාර කරපු සමහර අය අද ලෝකයේ මිනිස්යන්ට නමස්කාර කරමින් ඒ මිනිස්යන්ගේ ගුණ ගායනා කරමින් ඉන්නවා. ඒක තමයි දෙවියන් වහන්සේ ගැන හරි අදහසක් නැති වුනාම සිද්ධ වෙන්නේ. ඔවුන් දෙවියන් වහන්සේ කරන ක්‍රියාව හඳුනන්නේ නැති වුනාම මිනිස්සුયો ගිහිල්ලා නොදැනුවත්කමට ආයි එක එක ක්‍රම අත්හදා බලනවා. නමුත් ඔය ගුණ ගායනා කරන කිසි කෙනෙක්ට මේ පීඩාවට මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න බැරි බව ඔබට හොඳින් තේරුම් යන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ එවපු එක දෙවියන් වහන්සේ විසින් නතර කරන්න අවශ්‍යයි. නමුත් මිනිසයා දෙවියන් වහන්සේව පිළිගන්න කැමති නැහැ. මේ සියලු දේ එවන්න බලය තිබෙන්නේ දෙවියන් වහන්සේට බව පිළිගන්න කැමති නැහැ. ඔවුන් දෙවියන් වහන්සේට විරුද්ධව ඉඳමින් තමන්ගේ ශක්තියෙන් තව ක්‍රම අත්හදා බලනවා. දැන් මාස ගාණක් තිස්සේ විවිධ ක්‍රම අත්හදා බැලුවා. ඔවුන් විශ්වාස කරපු එක එක විශ්වාසයන් මත එල්බගෙන ඉඳලා ඒ එක එක විශ්වාස ක්‍රම වලින් පිළිතුරු සෙව්වා. සමහරු දේශීය වෙදකමින් පිළිතුරු හෙව්වා. සමහරක ඔන්න අපි බෙහෙතක් හොයාගත්තා කියලා. ලංකාවේ අය කිව්වා ඔන්න දැන් හරි අපි දැන් ඔන්න බෙහෙත හොයාගෙන තියෙන්නේ කියලා. ඇමරිකාවේ මීට ටික කාලෙක කිව්වා හරි දැන් අපි ඔන්න බෙහෙතක් හොයාගෙන තියෙන්නේ, අපි එන්නතක් හොයාගෙන තියෙන්නේ කියලා. චීනෙන් කිව්වා හරි අපි දැන් ඔන්න එන්නත හොයාගෙන යන්නේ කියලා. හැබැයි මේ හැම කෙනෙක්ම බොරු කියලා තියන්නේ අන්තිමට බැලින්නම්. ඔවුන් තමන් විශ්වාස කරපු ක්‍රම අත්හදා බලමින් හිටියා. හැබැයි එදා බාල් පූජකවරුන්ට දෙවියන් වහන්සේගේ පීඩාව ඉදිරියේ දෙවියන් වහන්සේගේ අභියෝගයේ ඉදිරියේ මුහුණ දෙන්න බැරි වුණා වගේම ඔවුන්ගේ ඒ පරණ අත්දැකීම් තිබුණත් ඒ බාල් පූජකවරුන්ගෙන් Tamanට ප්‍රතිඵල ලැබපු අත්දැකීම් තිබුණත් ඒ අත්දැකීම් දෙවියන් වහන්සේ පූජකවරුන්ට අභියෝග කරන වෙලාවේ පළක් නැති වුණා. මිසරයේ ශාස්ත්‍රවන්තයන්ට එදා අතීත අත්දැකීම් එම තමන්ගේ දෙවිවරුන්ගෙන් කරපු පූජාවලින් ලැබුණු ප්‍රතිඵලවල අතීත අත්දැකීම් තිබුණා. හැබැයි දෙවියන් වහන්සේ
මිසරයට අභියෝග කරන වෙලාවේදී ඒ කිසිම දෙවියෙක්ගේ පිළිතුරක් ඔවුන්ට නොලැබී ගියා. ඒ වගේම ඔවුන්ගේ පුද පූජා වලින් ඔවුන්ට කිසි ප්‍රයෝජනයක් නැති වුණා. ඔවුන්ගේ විශ්වාසයන් නිෂ්ඵල බව ਸਰව බලධාරී දෙවියන් වහන්සේ තහවුරු කර සිටියා. මේ කාලයේදීත් දෙවියන් වහන්සේ ඒ දේම කරමින් සිටිනවා. දෙවියන් වහන්සේ මේ කාලේ ඔබගේ ඇස් පන පිට තහවුරු කරනවා. දෙවියන් වහන්සේගේ බලය ඉදිරියේ කිසිවෙක්ට කෙලින් සිටිය නොහැකි බව. ලෝකේ මිනිස්සු කොච්චර තමන්ගේ නුවණ, දැනුම, තාක්ෂණය, තමන්ගේ බුද්ධිය මත පිහිටලා වැඩ කළත් ඒ කිසි දෙයකට දෙවියන් වහන්සේ සමග හැරෙන්නවත් බැරි බව දෙවියන් වහන්සේ මේ මොහොතේ තහවුරු කරලා තිබෙනවා. ඒක පිළිගන්න බැරි අයට තව හොඳට දෙවියන් වහන්සේ ඉදිරියේදී ඒක තහවුරු කරලා දෙනවා. උන්වහන්සේගේ අවසාන විනිශ්චයේදී දෙවියන් වහන්සේ ඒක සම්පූර්ණ විදියට තහවුරු කරනවා. මේ ලෝකය අන්ධව දෙවියන් වහන්සේට යටත් නොවි ගමන් කරපු ගමනේ තිබෙන විනාශය සියලු මිනිස්යන්ට අත්දකින්නටම දෙවියන් වහන්සේ ඉදිරියේදී සලස්වනවා. හැබැයි දැන් ඒ දේ පිළිගන්න අයට පිළිගන්න පිණිසත් හැරිලා එන අයට හැරිලා එන පිණිසත් දෙවියන් වහන්සේ ඔබගේ ඇස් ඉදිරිපිට පෙන්වමින් සිටිනවා. මුළු ක්‍රිස්තියානි සභාවට දෙවියන් වහන්සේ පෙන්වමින් සිටිනවා. දැන් මේ නුඹලට ඕන විදිහට යාඥා කරන එක නෙමෙයි. නුඹලා අදහපු එක එක ක්‍රමවලට හැරිලා යන එක නෙමෙයි. නුඹ වචනේ බලය, ඇදහිල්ලේ බලය, අරකේ බලය, මේකේ බලය කිය එක එක අනුවන මාර්ගවලට මිනිස්යන්ව යොමු කරන එක නෙමෙයි. දෙවියන් වහන්සේගේ සුද්ධ මාර්ග නුඹලගේ සභාවල ඉගැන්වුවේ කවද්ද? නුඹලා දෙවියන් වහන්සේට යටහත් වෙලා පසුතැවුනේ කවද්ද? නුඹලා කවර පීඩාවකදීද පසුතැවුනේ? කතෝලික සභාව, ක්‍රිස්තියානි සභාව මේ දක්වා තමන්ගේ පාපය ගැන පසුතැවුනද? මෙච්චර මේ ක්‍රිස්තියානි නායකයෝ කියලා ගත්ත පිරිසක් ලංකාවේ ඉන්නෝ. එක මිනිස්සෙක්, එක නායකයෙක් කිව්වද ක්‍රිස්තියානි සභාවට පසුතැවිලි වෙලා හැරෙන්න, දැන් දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න කියලා කිව්වද? ඔවුන් තමන්ගේ ලාභයට වැඩ කරපු අනුවන සෙනගක් බව දැන් ඔබට පේන්න අවශ්‍යයි. ඔවුන් තම තමන්ගේ කැමැත්ත පිටිපස්සේ ගියපු අය. දැන් ඔවුන් දෙවියන් වහන්සේගේ දඬුවමවත් පිළිගන්නේ නැහැ. ලංකාවේ කොච්චර ක්‍රිස්තියානි නායකයෝ හිටියද? ලංකාවේ මීට ඉහත විවිධ මැජික් පෙන්න බලය පෙන්න වැඩ කරපු කොච්චර අය හිටියද? අතීතයේ උන්ට අත්දැකීම් තිබුණා. ඇත්තටම දැන් ඔය සමහර ඉස්සර දැන් මීට ටික කාලයකට ආපු අය ඇත්තටම සමහර අයගේ ෆෝන් charge කරලා ගියා. දැන් ඔය ආවේ අප්‍රිකාවෙන් සමහර අය. ඇවිල්ලා ෆෝන් charge කරා. ඉතින් ඒව කරන්න පුළුවන්. ඔయిత වඩා හාස්කම් සාතන්ට කරන්න පුළුවන්. සාතන්ගේ දූතයන්ට ඔయిత වඩා හාස්කම් කරන්න පුළුවන්. මේ ෆෝන් එකක් charge කරනවා කියන එක පොඩි වැඩක්. ඕවා නෙමෙයි. ලංකාවේ ඉන්න දෙවිවරු ලංකාවේ මේ নমස්කාර කරන එක එක අශුද්ධ ආත්ම වලට කිව්වනම් ඔయిత වඩා හාස්කම් කරලා පින්නයි. අත්දැකීම් තියෙනවා. මේ එක එක දේවල් කරන්න පුළුවන්, මෙහෙම කරන්න පුළුවන්. මගේ මෙහෙම සුව කරන්න පුළුවන්, මේ මගේ වචනේ බලයට සුව කරන්න පුළුවන් කියලා එක එක මැජික් පෙන්නපු අත්දැකීම් තියෙනවා. හැබැයි මේ එක මැජික් එකකවත් දැන් ප්‍රතිඵලයක් නැති බව ඔබට හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. දැන් ඒ ෆෝන් එක charge කරපු අය පුළුවන් නම් ඇවිල්ලා දැන් මේක නවත්තන්න ඕනේ. එහෙම කරන්න බෑ. ඔවුන්ට පිළිතුරු නැති වෙනවා දෙවියන් වහන්සේ පහර දෙද්දී. ඔවුන්ව ගෙන්නපු අයට ඔවුන්ගේ මාර්ගවල ගිහිල්ලා අනුවන කම්වලට ඔවුන්ගේ අර මොලේ වර්ධනය වෙච්ච නැති જાතියක් පිටිපස්සේ ගිහිල්ලා අප්‍රිකාව කියන්නේ මොලේවත් හරියට වර්ධනය වෙච්ච නැති සෙනගක්. එවැනි පිරිසක් පස්සේ ගිහිල්ලා අනුවන මාර්ගවල හැසිරිච්ච අයට දැන් හරි තේරුම් ගන්න අවශ්‍යයි. තමන් මෙච්චර කල් කරපු මෝඩකම් මොනවද කියන එක. අතීතයේ අත්දැකීම් තියෙනවා. අතීතයේ දුන්න අනාවැකි ඉෂ්ට වුණා. හැබැයි දැන් දෙන අනාවැකි එකක්වත් ඉෂ්ට වෙන්නේ නැහැ. අතීතයේ අත තිබ්බම යාඥා කරාම සුව වුණා. අතීතයේ අත්දැකීම් තියෙනවා. අතීතයේ කරා කියලා අතීතයේ පූජාවල් වලට අතීතයේ ඔබ කරපු යාඥාවලට පිළිතුරු ලැබුණා කියලා ඔබට අත්දැකීම් තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ අභියෝග කරලා දෙවියන් වහන්සේගේ බලය පෙන්නලා නොමග ගියපු මිනිස්සුયો නැවත දෙවියන් වහන්සේ වෙතට හරව ගන්න ක්‍රියා කරපු එදා එලියාගේ දවසේ වගේ දෙවියන් වහන්සේ අභියෝග කරන මොහොතේ ඒ කිසිම ක්‍රියාවකට ප්‍රතිඵල නැති වෙන බව ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. එදා යාඥා කරපු අයට පිළිතුරු ලැබුණා. අතීතේ විවිධ හාස්කම් කරපු අයට ඒ හාස්කම් වල බලයේ අත්දැකීම් තියෙනවා. හැබැයි දැන් ඒ කිසිම බලයක ඒ කිසිම ක්‍රියාවක ප්‍රතිඵලයක් දැන් ලබන්න බෑ. දැන් ඔබ කියපු ඔය හාස්කම් කරපු කිසිම පාස්ටර් කෙනෙක්ට මේ වෛරසය වැළඳිච්ච රෝගියෙක්ට යාඥා කරන්න තියා ළඟට යන්නවත් බෑ. ඒ අයව සුව කරන්න බෑ. හැබැයි මෙච්චර කල් හාස්කම් කරපු අත්දැකීම් තියෙනවා. හැබැයි දැන් තේරුම් ගන්න එහෙනම් මෙච්චර කල් හාස්කම් කරන්නේ නැත්තේ කාගේ බලයෙන්ද? මොන බලයෙන්ද? මොන අනුග්‍රහයකින්ද මෙච්චර කල් කරන්නේ නැත්තේ? දෙවියන් වහන්සේ පහර දෙනකොට තමන්ගේ බලය නැති වෙලා ගියා නෑ එලියාගේ. දෙවියන් වහන්සේ අභියෝග කරන වෙලාවේ
බලය ඉතුරු වෙලා තිබුණේ එලියට විතරයි. ඇයි? එලියා දෙවියන් වහන්සේගේ ශුද්ධ ප්‍රොපේතවරයා. දෙවියන් වහන්සේ කියපු දේ මිනිස්යන්ට උගන්වපු කෙනා. දෙවියන් වහන්සේගේ ශුද්ධ මාර්ගවල හැසිරුණු කෙනා. දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේගේ සැලැස්ම දියප් කරපු කෙනා. එලියාගේ බලය අඩු වුණේ නැහැ. එලියා කියපු දේ එලෙසම කිව්වා. එලියා දෙවියන් වහන්සේට බලය පෙන්නුවා මෙන්න මේකයි කරන්න. උඹලට කරන්න බෑ. උඹලට මේක කරන්න බෑ. උඹලගේ යාඥාවලින් මේක නතර වෙන්නේ නැහැ. උඹලට වැස්ස ගෙන්න ගන්නත් බෑ. උඹලා මේ ඒ කාලේ විශාල සාගතයක් තිබුණේ, විශාල නියඟයක්. එලියා ගිහිල්ලා කිව්වා උඹලගේ යාඥාවලින් වැස්ස ගෙන්නන්න බෑ. කොහේ ගෙන්නන්නද? උඹලට ඒක කරන්න බෑ. ඒ අය උත්සාහ කළා. ඒ දවස්වල දෙවියන් වහන්සේගේ තව පූජකවරු හිටියා. ඔවුන් උත්සාහ කළා. හැබැයි ඔවුන්ට බැරි වුණා. හැබැයි එලියට ඒක කරන්න පුළුවන් වුණා. එලියාගේ බලය දශමකින්වත් වෙනස් වුණේ නැහැ. ඔහු දෙවියන් වහන්සේ කියපු දේ එම ශුද්ධ මාර්ග මනුෂ්‍යයන්ට උගන්වලා එම මාර්ගයේ හිටපු කෙනෙක් තමයි එලියා කියලා කියන්නේ. හැබැයි වර්තමානයේදීත් ඒකම තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. මේ එක එක හාස්කම් කරපු අය ඒ අතීතයේ එක එක දේවල් පොඩි දේවල් කරා වෙන්න පුළුවන්. මිනිස්යන් ඉස්සරහා ඇස් බැඳුම් කරලා එක එක මේ හාස්කම් කරලා මේ එක එක විදිහට මිනිස්යන්ගේ හිත දිනාගත් අය සිටිනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් දැන් ක්‍රියාත්මක කරන්න බැරි තත්වයකට පත් වෙලා තිබෙනවා. ඒක තමයි දෙවියන් වහන්සේ විසින් අභියෝග කරද්දී, දෙවියන් වහන්සේ විසින් තමන්ගේ ශුද්ධ බලය පෙන්වද්දී, දෙවියන් වහන්සේගේ මාර්ගවලට මිනිස්යන්ව හරව ගනිද්දී සාතන්ට උගේ බලය පෙන්ව ගන්න බැරි වෙනවා. ඒක එදත් සිද්ධ වුණා. අදත් ඒ දේ සිද්ධ වෙලා තිබෙනවා. සාතන් මෙච්චර කාලයක් විවිධ ක්‍රමවලින් ගෞරවය තමන්ට දිනා ගන්න කටයුතු කළා. විවිධ තමන්ගේ අසුද්ධ ආත්ම යොදවලා ඒ ගෞරවය තමන්ට දිනා ගන්න කටයුතු කළා. සමහර විට මිනිස්යන්වම රවට්ටලා මිනිස්යන්වම දේවත්වයට අරගෙන ඒ මිනිස්යන්ගේ ක්‍රියාවන් දේවත්වයට අරගෙන ඒ තුලින් මිනිස්යාගේ ගෞරවය දෙවියන් වහන්සේට යන්නේ නැතුව වෙනත් මාර්ගවලට හරව ගන්න සාතන් කටයුතු කළා. ඒ හැම එකකින්ම සාතන්ට අවශ්‍ය වුණේ මිනිස්යාව රවට්ටලා මිනිස්ය පාලනයක් පොළවේ ගොඩනගලා සාතන් ඉහළින් ඉඳගෙන මිනිස්යාව හසුරවලා තමන්ට ගෞරවයගෙන තමන්ගේ කැමැත්ත පොළවේ කළා තමන්ගේ රාජ්‍යයක් ගොඩනගන්න තමයි සාතන්ට අවශ්‍ය වෙලා තිබුණේ. හැබැයි එන්නේ ඒ පාලනයට දෙවියන් වහන්සේ අද තම හස්තයේ දිගු කොට පහර දීලා තිබෙනවා. සාතන්ගේ කිසිදු දූතයෙක්ට මේ කාලේ වැඩ කරන්න බෑ. සාතන්ගේ කිසිදු දූතයෙක්ට තමන්ගේ බලය මේ කාලේ පෙන්වන්න බෑ. සාතන් විසින් අටවපු කිසිම උපක්‍රමයකින් මේ ප්‍රශ්න වලට පිළිතුරු ගන්න බෑ. වචනේ බලයට, ඇදහිල්ලේ බලයට, එක එක මෙච්චර කල් කියපු විවිධ යාඥා ක්‍රමවලට කොච්චර කරත් මේ කාලේ දෙවියන් වහන්සේගෙන් පිළිතුරු ලබා ගන්න බෑ. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධ මාර්ග වලට හැරෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ පනත් ආරක්ෂා කොට එම දෙවියන් වහන්සේට බය වී උන්වහන්සේගේ ශුද්ධ මාර්ග අනුගමනය කරන්න තමන්ගේ කපටි සිත් හරවාගෙන දෙවියන් වහන්සේ වෙතට පැමිණිය යුතුයි. දෙවියන් වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙන්නන් දෙවියන් වහන්සේ මේ කාලේ වෙන් කර ගන්නවා. දෙවියන් වහන්සේ මිසරෙදිත් තමන්ව අදාහගත් අයව වෙන් කරගත්තා. ඒ වගේම එලියාගේ කාලෙත් දෙවියන් වහන්සේ මේ සිදුවුණු දේවල් දිහා බලලා දෙවියන් වහන්සේව අදාහගත් අය දෙවියන් වහන්සේ විසින් වෙන් කරගත්තා. මේ කාලයේදීත් මේ සිදුවෙන සියල්ල දෙස බලා දෙවියන් වහන්සේට බයව උන්වහන්සේට පක්ෂපාතීව උන්වහන්සේට යටත් වෙන්නට තම සිත් අවනත කරගන්නන්ව දෙවියන් වහන්සේ මේ කාලෙත් වෙන් කරගන්නවා. අනෙක් සියලු දෙනා තමන්ට කැමති, තමන් අදහන, තමන්ට හොඳයි කියලා හිතන මාර්ගවල ගිහිල්ලා විනාශ වන පිණිස දෙවියන් වහන්සේ විසින් අතහැර දමනු ලබනවා. නැවත නැවත ඔවුන්ට අවස්ථා ලබා දෙනවා. නමුත් ඔවුන් හැරිලා එන්නේ නැත්තම් උඩඟුව තමන් මෙච්චර කල් හිතන් හිටපු එකම හරි කියලා ඒ මාර්ගවලටම හැරිලා යනවා නම් මොකද්ද කරන්නේ? ඔවුන් අවසානයේ මහා විනාශයක් තමන් පිටට ගොඩ ගසා ගන්නවා. නමුත් දෙවියන් වහන්සේගේ බලය තේරුම් ගන්න සියලු දෙනා දැන් බලන්න අවශ්‍යයි. ලෝකේ කුමක්ද දෙවියා? ලෝකේ කුමකටද බලය තිබෙන්නේ? වෛද්‍ය තාක්ෂණයටද? මේ ලෝකේ අනෙකුත් තාක්ෂණයටද? ලෝකයේ තිබෙන ප්‍රඥාවටද? මිනිස්යන්ගේ බලයටද බලය තිබෙන්නේ? නෑ. ඒ කිසිවකට නොවේ. දෙවියන් වහන්සේට පමණයි සියල්ල හැසිරෙීමේ බලය තිබෙන්නේ. කුමකටද බලය තිබෙන්නේ? දේශීය වෛද්‍ය ක්‍රමයකටද? ලංකාවේ ඉන්න වෛද්‍යවරුන්ටද බලය තිබෙන්නේ? ලෝකේ වෛද්‍යවරුන්ටද? එහෙම නැත්නම් මෙච්චර කල් ලංකාවේ අය নমස්කාර කරපු එක එක දෙවිවරුන්ටද? එක එක ආගමික චාරිත්‍ර වලින් කරලා එක එක බලයෙන් දේවල් කරන්න හදපු ඒ ආගමික ක්‍රම පිළිවෙත් වලටද බලය තිබෙන්නේ? දෙවියන් වහන්සේටද බලය තිබෙන්නේ? ඔබගේ ක්‍රමවලට බලය තිබෙනවා නම් එම ක්‍රමවලින් ඔබ ඒක කරලා පෙන්වන්න අවශ්‍යයි. ඔබට ඒක කරන්න බැරි බව දෙවියන් වහන්සේ තවදුරටත් තහවුරු කරනවා ඉදිරි කාලයේදී. ඒ වගේම
ක්‍රිස්තියානි සභාව. දැන් ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. වචනෙටද බලය තියෙන දෙවියන් වහන්සේටද? ඇදහිල්ලටද බලය තිබෙන්නේ දෙවියන් වහන්සේටද? ඔබේ ධනාත්මක සිතුවිලි වලටද? ඔබ පොරොන්දු අල්ලගෙන යාඥා කරන එකටද බලය තිබෙන්නේ? දෙවියන් වහන්සේටද බලය තිබෙන්නේ? දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න අවශ්‍යයි. ඔබ මෙච්චර කල් අදහගෙන විශ්වාස කරගෙන හිටපු දේවල් අතහැරලා ඔබ මෙච්චර කල් ගොඩනගාගෙන හිටපු දේවල් අතහැරලා කතෝලික සභාව දැන් ඔබ තේරුම් ගන්න. ඔබේ පිළිම වලටද බලය තිබෙන්නේ? ඔබේ ශුද්ධවන්තයන්ටද බලය තිබෙන්නේ? සර්ව බලධාරී දෙවියන් වහන්සේටද? මරියතුමීටද බලය තිබෙන්නේ? දෙවියන් වහන්සේටද? ඔබ ගියපු එම අනුවන අශුද්ධ මාර්ග වලින් හැරිලා මහෝත්තම දෙවියන් වහන්සේ වෙතට හැරෙන කාලයට ඔබ පැමිණිය යුතු තිබෙනවා. අන්නේ වැරදි මාර්ග වලින් හැරෙන්න. ඒ ඔබ දෙවියන් වහන්සේව අතහැරලා ගොඩනගාගත්ත විවිධ මනසින් ගොඩනගාගත්ත භෞතිකව ගොඩනගාගත්ත ඒ වගේම ආත්මිකව ගොඩනගාගත්ත විවිධ අශුද්ධ නමස්කාර අතහැර දෙවියන් වහන්සේ වෙතට පමණක් නමස්කාරය දීමට ඔබගේ මුළු ආත්මය කැප කරගත යුතුව තිබෙනවා. ඔබ කියන කිසිදු ක්‍රමයකින් පිළිතුරු ලැබෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේට හැකියාව තිබෙනවා සියල්ල වෙනස් කරන්නටත්. උන්වහන්සේට හැකියාව තිබෙනවා විනිශ්චය කරන්නටත්, විනිශ්චය නතර කරන්නටත්, ආශිර්වාද දෙන්නටත්, ආශිර්වාද නතර කරන්නටත්, පොළව හසුරවන්නටත්, පොළවේ පාලනය අඩාල කරන්නටත්, සාතන් ගොඩනගපු සියල්ල එක දවසකින් විනාශ කරන්නටත් දෙවියන් වහන්සේට බලය තිබෙන බව ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ බලය පෙන්වන විට, දෙවියන් වහන්සේ විනිශ්චය කරන විට, දෙවියන් වහන්සේ තමන්ගේ තේජස පෙන්වමින් දෙවියන් වහන්සේ අභියෝග කරන විට කිසිම අශුද්ධාත්මයකට, කිසිම ලෝකයේ ක්‍රමයකට, කිසිම වචනේ බලයකට, මිනිස්යන්ගේ කිසිම ක්‍රියාවකට දෙවියන් වහන්සේත් එක්ක හැප්පෙන්න බැරි බව ඔබ මේ සියලු කාරණා වලින් මනාව අවබෝධ කරගත යුතු කාලයට පැමිණ තිබෙනවා. තේරුම් ගන්න අය හැරිලා එන්න. සවන් තිබෙන අය අහන්න. ඒන අය දැකලා අහලා තේරුම් ගන්න අය දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න. තේරුම් නොගෙන තර්ක කරන අය තමන් විශ්වාස කරපු දෙවිවරුන්ට ගිහිල්ලා පුළුවන් නම් යාඥා කළ බලන්න. වෛද්‍ය තාක්ෂණයට ගිහිල්ලා පුළුවන් නම් කියන්න. වෛද්‍යවරුන්ගෙන් පිහිට ඉල්ලලා බලන්න. පුළුවන් නම් ඔබ මෙච්චර කල් අදහපු වචනේ බලයට, ඔබ අත තියලා යාඥා කරපු ඔබේ අතේ බලයට, ඔබේ කටේ බලෙන් පුළුවන් නම් දැන් අනාවැකි කියලා පෙන්වන්න ඉෂ්ට වෙයිද කියලා. දැන් ඔබ තවදුරටත් හැරෙන්නේ නැතුව ඒ මාර්ගවලම යනවා නම් යන්න. ගිහිල්ලා ඒ මාර්ගවල කෙලවර තිබෙන විනාශය ඔබ අත් කරගන්න. හැබැයි ඒ සියලු මාර්ග අතහැර සර්ව බලධාරී දෙවියන් වහන්සේට පමණක් යටහත්ව, උන්වහන්සේට බයව, උන්වහන්සේ ඉදිරියේ තම සියලු වැරදි කියලා ඒ දෙයින් වෙන් වෙලා පවිත්‍ර වෙලා දෙවියන් වහන්සේ කියන දේ කරන්න කැමති අය උන්වහන්සේ වෙතට හැරිලා උන්වහන්සේගේ රැකවරණය ලබා ගන්න. අනෙක් සියලු දෙනා ඔබ අදහන විවිධ දෙවිවරුන් පසුපස ගිහිල්ලා ඔබගේ විනාශය තවත් ලං කරගන්න. ඔබ පිළිගන්නේ නැති අය යන්න. සවන් නැති අය අසා දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. අපි අද මේ සියලු දේ දෙවියන් වහන්සේට බාර කරමු. උන්වහන්සේ අපට මේ සියල්ල තුලින් අඟවා දෙන දේ තේරුම් ගන්න පිණිස ආත්මයන් වහන්සේ පැමිණ නුඹලා සියලු දෙනාට උපකාර කරන සේක්වා. අපි මේ සියල්ල දෙවියන් වහන්සේට බාර කරලා යාඥා කරමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේ, ඔබ වහන්සේට අපි සියලු ගෞරවය දෙනවා. ඔබට පමණක් අපි নমස්කාර කරනවා. අපගේ බලයක් නොවේ, අපගේ ශක්තියක් නොවේ, අපගේ කිසිවක් නොවේ. මේ පොළවේ කිසිවකට අපි নমස්කාර කරන්නේ නැහැ. ඔබ වහන්සේව පමණක් එකම දෙවියන් වහන්සේ ලෙස අපි ඔබ වහන්සේව নমස්කාර කරනවා. පොළවට ආශිර්වාද කරන්නේත්, පොළවට දඬුවම් මෙවන්නේත් ඔබ වහන්සේ බැවින් මුළු සිතින් අපි ඔබ වහන්සේගේ පාමුල යටහත් වෙනවා. දැන් මේ දේශනාව අසාගෙන හිටපු ඒ වගේම අද දවසේ ඔබ වහන්සේ සමග සම්බන්ධ වුණ මේ සියලු දෙනා ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ඔබ වහන්සේ ඔවුන්ට මේ සියල්ල තේරුම්ගෙන ඔබගේ ශුද්ධ මාර්ග වලට හැරෙන්නට ඔබ අනුකම්පා කර නැවත උන්ට අවස්ථාවක් ලබා දෙන්න. ඔබ වහන්සේ මේ දේවල් වලින් ඔවුන්ගේ හදවත් වලට කතා කොට ඔවුන් සිරවි වැටි සිටින වැරදි දැනගැන්මෙන් වෙන්වි ඔබ වහන්සේගේ ශුද්ධ මාර්ගයට හැරෙන්නට ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔවුන්ට මේ මොහොතේ මඟ පෙන්වනසේක්වා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්. හොඳයි, ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.